සුබ දවසක් හැමෝටම මම ඒකාබද්ධ සේවා ඒකාබද්ධ සේවා තොරතුරු තාක්ෂණංශයේ අංශයෙන් රන්ජිත් දිසානායක කතා කරන්නේ. මම අද ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ඇත්තටම ආයතන මට්ටමේ ඉන්ෆර්මේෂන්ස් විශේෂයෙන් මේ ට්‍රාන්සස් දැන් මේ ට්‍රාන්සස් කාලේ ට්‍රාන්සස් දාන්න ගියාම ඒ ඉන්ෆර්මේෂන්ස් බලාගන්නේ කොහොමද, ඒවට රෙකමෙන්ඩේෂන් එක දෙන්නේ කොහොමද, ඒ වගේම පහේ ලිස්ට් එක ගන්න කොහොමද වගේ කාරණා සම්බන්ධව තිබ්බ ප්‍රශ්න කීපයකට ඕගොල්ලන්ට පොඩි උත්තර ටිකක් ලබා දෙන්න. හරි. එහෙමනම් අපි බලමු දැන් මේක ආයතන මට්ටමේ අයට තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. මම යූසර්ස්ලගේ වීඩියෝ එකක් වෙනම කරලා පබ්ලිෂ් කරලා තියෙනවා. ඔය පබ්ලිකේෂන්ස් ටික ඔක්කොම ටික මේ සිස්ටම් එකට ලොග් වුණාට පස්සේ මම මෙතනින් දාන්න උත්සාහ කරනවා. මම මෙතනින් දාලා පෙන්නන්නම්. මේ ලින්ක් එක මම මෙතන දෙනවා. එතනින් ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ උපදෙස් මාලාව ගන්න. උපදෙස් වීඩියෝ එක ගන්න. හරි. එහෙමනම් අපි බලමු කොහොමද මේ ආයතනයේ තියෙන ගැටලු දෙක තුනකට කොහොමද මේක නිවැරදිව මේ data ටික අප්ඩේට් කරගන්නේ කොහොමද? ඒ අදාළ ඔතොරිටි එක එහෙම නැත්නම් ෆයිල් අයිස්තුව ගන්න කොහොමද කියන කාරණේ අපි දැන් පොඩ්ඩක් බලමු. මෙහෙමයි. සාමාන්‍යයෙන් ආයතනයේට ලොග් වෙනවා නම් ලොග් වෙන්න තියෙන හොඳම එක මේ කියන්නේ මේ URL එකට වගේම 7000 කියන URL එකෙන් ලොග් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ගහන්නේ කොහොමද? අපි දැන් දන්නවා මෙහෙමයි. අනිත් කාරණේ තමයි ඔයගොල්ලෝ ආයතනයෙන් ලොග් වෙනකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න එපා අපි අර ට්‍රාන්ස් ඩොකියුමන්ට් එකක් දාලා තිබුණානේ. ඒකේ තියෙන කෙලින්ම මේක ක්ලික් කරලා යන්න හදන්න එපා. ඔයගොල්ලෝ මේ Chrome browser එක අරගෙන එතන උඩම ඇඩ්‍රස් බාර් එක මේකට තමයි ඇඩ්‍රස් බාර් එක කියලා කියන්නේ. ඇඩ්‍රස් බාර් එකේ ගහන්න මෙන්න මේ ලින්ක් එක ගහන්න. මේක හෝ මේ IP එකත් එක්ක 7000 කියන එක ගහන්න. ඒ දෙකෙන් එකක්. හරි. ඒ දෙකෙන් එකක්. මොකද ඇයි මං දෙකක් දීලා තියෙන්නේ? ඔතන 7000 කියන එකෙන් තමයි ඇත්තටම ඔතන report එකක් ඔයගොල්ලෝ පහේ list එක ගන්න තියෙනවා. ඒ පහේ list එක හරියට එන්නේ ඔය 7000 කියන link එකෙන් ගියොත්. අනිත් එකේදී මිස්කෝ එකේදී ටිකක් එන්නේ නැහැ. මොකද මේකේ පොඩි error එකක් තියෙනවා. පොඩි debug කරගන්න තියෙන එකක් තියෙනවා. ඒක නිසා ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා පහේ list එක ගන්නකොට මේකෙන් යන්න. අනිත් වෙලාවට මිස්කෝ එකෙන් ගියාට කමක් නැහැ. නමුත් ඉතින් මේ 10,000න් ගියාම ඔය වැඩ දෙකම කරගන්න පුළුවන්. මිස්කෝ එකෙන් ගියාම කරගන්න පුළුවන් report එක ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. හරි. කමක් නැහැ. එහෙම එතකොට ඔයගොල්ලෝ URL එක ගැසීමේදී වැදගත් වෙනවා පළවෙනි කාරණේ. අර document එක click කරලා යන්න හදන්න එපා. address bar එකට ගිහිල්ලා මේ URL එක type කළාම enter කරන්න. එක්කෝ මේ IP එකත් එක්ක මිස්කෝ ස්ලෑෂ් එක දාලා මිස්කෝ එහෙම නැත්නම් ඕකත් එක්ක ඩොට් දෙක දාලා 7000 කියන එක දාලා එන්ටර් කරන්න. එතකොටත් ඒකම තමයි ලෝඩ් වෙලා එන්නේ. නමුත් මේකේ තියෙන අනිත් මේ 7000 තියෙන විශේෂත්වය තමයි අපිට මේ report එක ගන්න ගියාම එකෙන් තමයි ගන්න පුළුවන්. අනිත් එකෙන් ගන්න ටිකක් අමාරු. ගන්න බෑ ඇත්තටම. report එක crash වෙනවා. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ අනිත් ප්‍රශ්න මොනවාද ආපු ඒව වැඩ කරගන්නේ කොහොමද කියන කාරණේ. ගොඩක් අයට මේ password හම්බෙලා නැහැ කියලා තිබුණා. ඒ වුණොත් අපිට මැසේජ් එකක් හරි එහෙම නැත්නම් මේල් එකක් හරි දාන්න. මේල් ඇඩ්‍රස් එක දීලා දිනවා. මේල් ඇඩ්‍රස් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. කෝල් ගන්න එපා. ඇත්තටම කෝල් වලට ආන්සර් කරන්න අමාරුයි. මොකද මේ වැඩත් එක්ක කරගෙන යන්න අමාරුයි. ඒක නිසා මැසේජ් එකක් දාන්න. මම අපි දීලා තියෙන නම්බර්ස් දීලා දිනවා. මේ අවශ්‍ය නම් 0.7.0 මෙන්න මේ නම්බරයට උනත් ගන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න. කෝල්ස් ගන්න එපා. ඔය නම්බරයට හෝ එහෙම නැත්නම් ඩිරෙක්ට් නම්බර් එකකට එහෙම නැත්නම් මේ නම්බර එක පාවිච්චි කරන්න පුළුවන්. ඕක පාවිච්චි කරලා බෑනේ කෝල් ගන්න වෙන්නේ. මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මේ මේල් එකට ඊමේල් ඇඩ්‍රස් එකට දාන්න ඊමේල් එකක් මේ ඔයගොල්ලෝගේ ඒ ගැටලුව කියලා. එතකොට අපිට පාස්වර්ඩ් එකක් ඉල්ලනවා නම් අපි ඒකට දෙන්න පුළුවන්. ඒ වගේම මේ මැසේජ් එකක් දෙනවා නම් දෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි හැම ආයතනයකටම තමන්ගේ මේ සබ් ආයතනේ දාන්න අපි පහසුකම් දීලා තියෙනවා. හරි. ඒක නිසා ඕගොල්ලන්ටම ආයතන ටික දාන්න පුළුවන්. දැන් ගොඩක් අපි දැන් දැක්ක මේ ෆොරෙස්ට් වල එහෙම ගොඩක් ආයතන තියෙනවා. ඉතින් ඒව නැහැ.
ඉතින් වැඩේ තියෙන්නේ ඕගොල්ලන්ටම දාගන්න පුළුවන්. අපිට මේවන්න අවශ්‍ය නැහැ. මොකද අපිට වඩා ආයතන ගැන දන්නේ ඕගොල්ලෝනේ. උපායතන පිළිබඳව දන්නේ. ඉතින් ඒ නිසා ඔයා ඔතනින් ඒ ආයතන ටික ඕගොල්ලන්ටම දාගන්නීමේ හැකියාව තියෙනවා. ඉතින් විශාල ආයතන ප්‍රමාණයක් තියෙන නිසා අපිට දාගන්නවා. ඒ නිසා ඕගොල්ලෝ ඒ ආයතන පිළිබඳව හරියටම දන්න නිසා ඕගොල්ලන්ට ඒ ආයතන සිස්ටම් එක ඒ කියන්නේ මිස්කෝ සිස්ටම් එකට ගිහිල්ලා දාගැනීමේ පහසුව අපි දීලා තියෙනවා. ඉතින් ඒ නිසා කරුණාකරලා ඒක එහෙම කරන්න. මොකද අපි දාන්න ගියාම ඇත්තටම නිවැරදිව දැමීමේ හැකියාවක් අඩුයි. මේ මොකද ඔය තියෙන ලංකාවේ විවිධ තැන්වලනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අනිත් එකම නම් වෙනස් වෙනවා. ඒකම නම් කිහිපයක් තියෙනවා. ඉතින් දාන්න ගියාම අපිට හරි අමාරුයි. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට පහසුයි ඒක ආයතනෙන් තමන්ගේ ආයතනයට අදාළ සබ් ආයතන ටික උතනින් දාගන්න එක. හරි. රයිට්. එහෙනම් අපි බලමු මේ මොකද්ද මේ මෙතනින් එහාට ගිහිල්ලා කොහොමද අනිත් තියෙන ගැටලු මොනවාද සහ ඒවට කොහොමද මේ සාර්ථකව මේ සිස්ටම් එක පාවිච්චි කරන්න කොහොමද කියන කාරණේ අපි බලමු. හරි. මම යනවා. ආයතනයෙන් යනකොට අනිවාර්යෙන්ම ආයතන ඉන්ස්ටිටියුට් කියන අයිකන් එක ක්ලික් කරන්න. එහෙම ගිහිල්ලා උනාට පස්සේ එතනින් පෙන්නනවා ඔබේ ආයතනයේ කැටගරි එක. හරි. දැන් මං දෙපාර්තමේන්තුවකට නම් යන්නේ. මම දෙපාර්තමේන්තු කියන කැටගරිය ගන්නවා. මිනිස්ට්‍රි එකට නම් යන්නේ මිනිස්ට්‍රි කියන කැටගරිය ගන්නවා. මම දැන් උදාහරණයකට මම දෙපාර්තමේන්තුවකට යනවා. දෙපාර්තමේන්තුව කියන එක තෝරගත්තම ඒ දෙපාර්තමේන්තු ලයිස්තුව මෙතන පෙන්නයි. ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා. දැන් අපි උදාහරණයකට මම දැන් ෆොරෙස්ට් එකට යනවා කියලා හිතන්නකෝ. Department of Forest නේ. right ඔන්න මම තෝරගත්තා. හරි. තෝරගත්තා මෙතන පාස්වර්ඩ් එකක් ගහන්න ඕනි. පාස්වර්ඩ් එක පාස්වර්ඩ් එක මම තෝරගත්තා. පාස්වර්ඩ් එක දුන්නා. පාස්වර්ඩ් එකෙන් මම ඒක වැරදි කියනවා. forest conservation මම අරගෙන තියාගන්න ඉතින්. බලු forest එකේ පාස්වර්ඩ් එක. හරි අපි පාස්වර්ඩ් එක ලබා දීලා ලොග් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පාස්වර්ඩ් එක නැත්තම් ඉල්ල ගන්න අපි. ලබා දීලා ලොග් වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ මෙතන පෙන්නනවා කාඩ් එක ඇත්තටම මේ පැසිස් එකේ කාඩ් එකේ සමරි එක පෙන්නනවා. මේවත් ඒ අදාළ මාසයේ අවසානයේදී අදාළ විදිහට අප්ඩේට් කරන්න. ඊළඟට අර ග්‍රැජුවේට් ලගේ මේ ඉන්ෆර්මේෂන්ස් ඒ වගේ මේ ලෙටර්ස් ලබා ගන්න කාරණා ටික මෙතන පෙන්නනවා. ඉතින් ඒවා මෙතනින් සාමාන්‍ය තාමත් මේක දාලා තියෙනවා මේ අපි ඒක තව ටික කාලයක් තබලා ඔක අයින් කරලා දානවා. ඊළඟට ට්‍රාන්ස්ෆර් සම්බන්ධව ඕගොල්ලොන්ට එන අයගේ ලයිස්තු ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් එකක් දීලා දුන්නට පස්සේ එතනින් පල්ලහැට සිද්ධ වෙන කාරණා. ඒ කියන්නේ ඕගොල්ලෝ ඩියුටි ඇසියුම් ට්‍රාන්ස්ෆර් වෙලා ආපු අයගේ ලයිස්තු ගන්න එක, ඩියුටි ඇසියුම් කරන එක, ඔතනින් රිලීස් කරන එක, ඊළඟට ඒ කාරණා ටික. ඒ කියන්නේ මුලින්ම තියෙන්නේ ට්‍රාන්ස්ෆර් එකේ මේ ලිස්ට් එක ගන්න පුළුවන්. ඊළඟට ඒ ලිස්ට් එක ගත්තට පස්සේ ඩියුටි ඇසියුම් කරන්න පුළුවන්. මේ රිලීස් වෙන්න පුළුවන්. ඒක ට්‍රාන්ස්ෆර් ඕඩර් එක ගන්න ඕන මෙතන යන්න ඕන. එක කියන එකට යන්න ඕන. ස්ටෙප් 1 කියන එකට. ඒ කියන්නේ ඩියුටි ඇසියුම් කරන්න ඕන ස්ටෙප් 2 කියන එකට යන්න ඕන. ඊළඟට රිලීස් කරනවා නම් ස්ටෙප් 2 ඒ කියන්නේ ආපු පුද්ගලයාට ට්‍රාන්ස්ෆර් ඕඩර් එක ඔයගොල්ලෝ පින් කරලා දීලා ඊට පස්සේ ඒ ආව මෙතනින් රිලීස් කරන්න ඕන. රිලීස් කරන්න ඕන. එතකොට තමයි අර ආයතනෙදී අනිත් ආයතනෙදී පෙන්නන්නේ. ඊට පස්සේ යාට එහෙට ගිහිල්ලා ඩියුටි ඇසියුම් කිරීම කරන්න පුළුවන්. ඒක මේ පේජ් වලට ගියාට තමයි මම මේ පිළිබඳ වීඩියෝ එකක් මම දාලා තියෙනවා රංජිත් දිසානායක කියලා YouTube ගිහිල්ලා බලන්න. ඒ YouTube එකේ තියෙනවා ඩියුටි ඇසියුම් සම්බන්ධ ආයතනික ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් ඒකේ තියෙනවා පැහැදිලිවම. ඊට අමතරව මේ මම මේ කියන්නේ මේක ඇල්ල. එතකොට ඊට පස්සේ මේ ඒ විදිහට ගන්න පුළුවන්. ඊළඟට ට්‍රාන්ස්ෆර් ලිස්ට් එකක් වුණත් ට්‍රාන්ස්ෆර් ලිස්ට් එක වුණත් ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙන ට්‍රාන්ස්ෆර් ලිස්ට් එක ගන්න පුළුවන්. එතනින් කෙලින්ම ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මේ අර ග්‍රැජුවේට්ස් ලගේ ලයිස්තු සම්බන්ධව ලිස්ට් ටිකක් ගන්න එක. ලයිස්තු කිහිපයක් මේ තියෙන්නේ. ඒ වගේ ඒගොල්ලොන්ගේ ඩියුටි ඇසියුම් කරන ඒවා ඒ කාරණා ටික සහ ඕඩර් එක ගන්න. ඒ කියන්නේ මේ පරිජිස්ටර් මේවා ගන්න ඒවා මෙතනින් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර අලුතෙන් පත් කරපු ග්‍රැජුවේට්ස් ලගේ ඒගොල්ලන්ට අපි ස්පෙෂල් ට්‍රාන්ස්ෆර්ස් කියලා වර්ගයක් තමයි දුන්නේ. ඉතින් ඒක අපිට මේ ඇනුවල් එකත් එක්ක සහ නෝමල් එකත් එක්ක කියන්නේ ස්ටෑන්ඩඩ්ලි යන නෝමල් එකත් එක්ක සහ ඇනුවල් එකත් එක්ක කලවම් කරගන්න බැරි නිසා අපි ඒ ටික දැනට අපි නවත්තලා තිනවා. ඇත්තටම මේ රෙකෝඩ්ස් එහෙමත් අයින් කළා කියලා කියන්නේ අපි හිඩන් කරලා තිනවා. අපිට
අත්‍යවශ්‍යම එකක් වුණොත් ඉතින් මේව කරගන්න පුළුවන්. මේ ඒක නිසා මොකද මෙතනින් එහාට යන ටික මෙතනින් එහාට ඒගොල්ලෝ අපි ට්‍රාන්ස්ෆර් කිරීමක් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ ඔප්ෂන් එක යටතේ ට්‍රාන්ස්ෆර් කිරීම අපි දෙන්නේ නැහැ ඇත්තටම. මෙතනින් එහාට සාමාන්‍ය ක්‍රමවේදයේ යටතේ මේ ස්ටෑන්ඩඩ් ක්‍රමවේදයේ යටතේ නෝමල් හෝ ඇනුවල් මියුචුවල් විදිහට ට්‍රාන්ස්ෆර් මෙකැනිසම් එකක් තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ටත් අනුගත වෙන්න ඕන මෙතනින් එහාට අපි අර කතාව කරන්නේ නැහැ. හරි. එතකොට ඒක නිසා දැන් ඕගොල්ලන්ට අලුතින් ග්‍රැජුවේට්ස් ගත්ත අයගේ ට්‍රාන්ස්ෆර් වෙච්ච කතාවල් වල ලියුම් ටික මෙතනින් ගන්න බෑ. හරි ඒක අපි අයින් කරලා තියෙන්නේ. මේ ඒක නිසා ඒගොල්ලොත් නැවත මේ සාමාන්‍ය ප්‍රොසීඩියර්ස් වලට ප්‍රොසීඩියරකට පත් කරගන්න තමයි අපි එහෙම කළේ. හරි. ඊළඟට මේ ඔය සාමාන්‍යයෙන් තියෙන මුල් පිටුවීම තියෙන කාරණා ටික ඊට පස්සේ ඔයගොල්ලෝගේ මේ ළඟ වැදගත්ම කාරණේ තමයි මේ පැසිස් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ දන්නවා පැසිස් වල ඩීටේල්ස් ගිහිල්ලා අප්ඩේට් කරගන්න පුළුවන්. මෙතනට ගිහිල්ලා සමරි එක පෙන්වනවා අප්ඩේට් කියන එක ගියාට පස්සේ අප්ඩේට් එක ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ එක ආයතනයක් තෝරලා ඊට පස්සේ කාඩ් එක ඇඩ් කරගන්න පුළුවන්. හරි. මේවා මේ විදිහට දාන්න පුළුවන්. එතකොට කාඩ් එක ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ වේකන්සිස් ටික අප්රූව්ඩ් කාඩ් එක එක්සිස්ටින් කාඩ් එකට දාන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මේ රයිට් අපි මේකෙන් අයින් වෙනකො. හරි. එන්නේ මේ විදිහට කාඩ් එක ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. හරි. ඊළඟට මේ ඔයගොල්ලෝගේ දැනට ප්‍රශ්න වෙලා තියෙන කාරණා ටික අපි මුලින්ම බලමු. පළවෙනි කාරණේ තමයි සමහර අපි ඇත්තටම හරි ඊළඟට අපි ඊළඟට කතා කරමු මේ දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලන්ට එකක් තමයි සමහර අය ට්‍රාන්ස්ෆර් ගිහිල්ලා තිනවා ඇත්තටම ට්‍රාන්ස්ෆර් මොඩියුල් එකේ ඔය සමස්තය තියෙනවා අපු යූසර් කෙනෙක් රික්වෙස්ට් එකක් දාන එක ඊළඟට ආයතනයෙන් ඒකේ රෙකමෙන්ඩේෂන් එක දෙන එක ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා ට්‍රාන්ස්ෆර් ප්‍රොසෙස් එක කම්ප්ලීට් ප්‍රොසෙස් එක වුණාට පස්සේ ඔහෙට ආයතනයට ලයිස්තු බලන එක ඊළඟට ලයිස්තු බලලා ඉවරලා ඒගොල්ලෝ උතර ඩියුටි මේ රිලීස් කරන එක රිලීස් කරාට පස්සේ ඩියුටි ඇසියුම් කරන එක ඩියුටි ඇසියුම් වුණාට පස්සේ ඔටෝමැටිකලි ආයතනය චේන්ජ් වෙනවා තමන්ගේ ආයතනය චේන්ජ් වෙනවා. නමුත් එහෙම දැනට කරලා නැති අය ඉන්නවා. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ මේක සක්සස් කරගන්න උදව් කරන්න ඒ විදිහට හරියට මේ ප්‍රොසෙස් එක යන්න. දැන් මේ සැරේ ට්‍රාන්ස්ෆර්ස් වලදීවත් මේ වැඩේ කරන්න. මොකද ගිය සැරේ ට්‍රාන්ස්ෆර්ස් ගිය අය තාම සිස්ටම් එකේ පෙන්වන්නේ ඒ කලින් හිටපු ආයතනෙ. ඉතින් එහෙම වුණාම අන්තිම වෙලාවට ඔයගොල්ලෝ පහේ ලිස්ට් එක ගන්න යනකොට තමයි ඉතින් මේ හොයන්නේ දැන් මේගොල්ලෝ ගිහිල්ලා නැහැනේ දැන් අයින් කරන්න ඕනේ එහෙම කතාවක්. ඒ කියන්නේ අර නියතව ඒ කාලය තුල ඒ කාලේ ටික කරා නම් ඇත්තටම ඔයගොල්ලන්ට මේක කිසි දෙයක් ඊට පස්සේ කර ඉන්න දඟලන්න ඕනේ නැහැ. නමුත් දැන් ඔය ප්‍රශ්නෙත් අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒක නිසා අපි සොලියුෂන් එකක් දීලා තියෙනවා. මෙතන පර්සනල් කියන එක ගන්න. පර්සනල් කියන එක ගියාම පර්සනල් ඉන්ෆෝමේෂන් කියන එක ගියාම ඔයගොල්ලන්ට හම්බ වෙනවා එම්ප්ලොයි ඩීටේල්ස් කියලා එකක්. ඒතකොට එතන ක්ලික් කරාම ඒ ආයතනයේට අයිති සියලුම පුද්ගලයන්ගේ ලයිස්තුව මෙතනට එනවා. හරි. දැන් උදාහරණයක් මෙතන 214ක එන්ට්‍රීස් ටිකක් තියෙනවා. ඒව චෙක් කරන්න. තමන්ගේ ආයතනයේ ඉන්න මිනිස්සු ටික මෙතන ඉන්නවද කියලා චෙක් කරගන්න. ඒ වගේ ඔක්කොම තොරතුරු ටික තියෙනවා මේ හරිය. ඒ කියන්නේ ඉන්ෆෝමේෂන් දාන්න අවශ්‍යයි කියලා හිතන ගොඩක් තොරතුරු මේ හරි ලැබිලා ඇති. ඒගොල්ලෝගේ පාස්වර්ඩ් පවා ඇත්තටම පේන්න තියෙනවා. ඉතින් ආයතන ප්‍රධානියාගේ බලය යටතේ තියෙන කෙනා නිසා මෙතන අපි ඒක දීලා තියෙනවා. එතකොට ආයතනයට තමයි මේක දීලා තියෙන්නේ. එතකොට මෙතනදී කිසියම් පුද්ගලයෙක් සම්බන්ධව යමක් කරන්න අවශ්‍ය නම් මේක කරන්න දේවල් තියෙනවා. එකක් පර්සනල් එයාගේ පර්සනල් ලොගින් එකෙන් ගිහිල්ලා එන පර්සනල් ප්‍රොෆයිල් එක එහෙම පිටින්ම අරගෙන මොඩිෆයි කිරීමේ හැකියාව තියෙනවා ආයතනයට. හරි. ඊළඟට සර්විස් එකක් දෙමීමේ හැකියාව තියෙනවා. දැන් මේ කිසියම් පුද්ගලෙක් තෝරලා එයාගේ සර්විසස් ටික සර්විස් හිස්ටරි එක දෙමීමේ හැකියාව තියෙනවා. EB දෙමීමේ හැකියාව තියෙනවා. ටර්මිනේෂන් එක දෙමීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මෝඩ් ඩීටේල්ස් කියලා තව තියෙනවා. තව විවිධ ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ කිසියම් පුද්ගලයෙක්ට ආයතනයේ. හරි. ආයතනයේ වගකීමක් යටතේ වගකීමක් යටතේ ආයතනයේ ඒ සම්බන්ධව පත් කරලා ඉන්න නිලධාරියට. එතකොට අපි හිතමු දැන් කෙනෙක් ගන්නවා කියලා දැන් මම මේ කෙනාව ගන්නවා. එතකොට ඒක සිලෙක්ට් කරගන්න ඕනේ මොනවා කරන්නද? සිලෙක්ට් කරාට පස්සේ මේක සිලෙක්ට් වෙලා එනවා. මේක රෙකෝඩ් ටික පොඩ්ඩක් වැඩි නිසා පොඩි ස්ලෝනස් එකක් ඇති.
එහෙම සිලෙක්ට් කළා ආවම ඊට පස්සේ දැන් අපි ගන්න ඕනේ එයාගේ ইনফরমේෂන් චේන්ජස් මොන හරි කරනවා නම් පර්සනල් කෙනෙක් ගන්න. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ එතකොට පෙන්නනවා සම්පූර්ණ අර යූසර්ගේ ප්‍රොෆයිල් එක ඕගොල්ලන්ට ගන්න පුළුවන්. හැබැයි මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ වෙන විටත් ইনফরমේෂන් ෆිල් කරලා නැති ඒ වගේ මේ ප්‍රොෆයිල් එක ගන්න බෑ. ඒකට හේතුව තමයි ඇත්තටම සාමාන්‍යයෙන් මේ දැන් ඕගොල්ලෝ ලොගින් එකක් විතර ක්‍රියේට් කරලා තිබුණොත් එහෙම ඒකේ ID නම්බර් එකයි පාස්වර්ඩ් එකයි වගේ පොඩි කාරණා දෙකක් විතරයි තියෙන්නේ. අනිත් ෆීල්ඩ් හිස්නේ. එතකොට වර්ක් ස්ටේෂන් එක මේ තනතුර ඊළඟ ග්‍රේඩ් ක්ලාස් ඒ වගේ කිහිපයක් තියෙනවා මේ ක්‍රිටිකලි ඕන ඩේටා වගේ. අන්න ඒ ඩේටා නැතුව මේ ඉන්ෆෝමේෂන් එක රිට්‍රීව් කරගන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා සිස්ටම් එකෙන් පෙන්වන්නේ මේ ලොගින් එකක් විතරක් හදපු අයගේ තොරතුරු ටික උතන පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඒ ප්‍රොෆයිල් එක හදලා ඉවරලා ඒක ඇතුළට ගිහලා ඒගොල්ලෝ දාන්න ඕනේ. නැත්නම් ඕගොල්ලෝ හරි පාස්වර්ඩ් එකක් දන්නවනම් ඒක ඇතුළට පාස්වර්ඩ් එක දන්නවනම් ඇතුළට ගිහිල්ලා දාන්න පුළුවන්. හැබැයි ඉන්ෆෝමේෂන් සාමාන්‍ය භාගයට වගේ ෆිල් කරලා තියෙන එක චේන්ජ් කරන්න වගේ කාරණා වලට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේ ඕගොල්ලෝ නම් ඒ කෙනාගේ ලොගින් එක හදලා ඩේටා ටික දාන්න හදන්නේ ඕගොල්ලන්ට අර සයින් අප් ගිහිල්ලා එතනින් හදලා එතනින් ලොගින් එක හදලා ඇතුළට ගිහිල්ලා ඩේටා ටික එක්ක ඒගොල්ලන්ට දාන්න කියලා හරි ඕගොල්ලෝ හරි කොටසක් ෆිල් කරන්න වෙනවා. ඊට පස්සු කාලීනව මොඩිෆයි කරනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ෆෝම් එකේදී ඊට පස්සේ මේක එනවා ක්ලෝස් කියලා බටන් එකක් එක්ක පල්ලෙහා අර ගොල්ලෝගේ ප්‍රොෆයිල් එක එහෙම පිටින්ම අරන් දීලා තියෙනවා. ඒතර මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් ඒ නැති ඉන්ෆෝමේෂන්ස් ටික මෙතනින් ෆිල් කරන්න. බොහෝ විට සමහර අයගේ මේ ට්‍රාන්ස් ඇප්ලිකේෂන් එක දාන්නම බැරි ප්‍රධානම හේතුව තමයි මෙතන කරන්ට් වර්ක් ප්ලේස් කියන එක තෝරලා නැහැ. දැන් මේකේ නම් ඉෂුව එකක් නෑ තියෙනවා. සමහර අයගේ දැන් මේ අතලින්ම ගත්ත නිසා තියෙනවා ගොඩක් අයගේ කරන්ට් වර්ක් ප්ලේස් එක නෑ. එහෙම වුණොත් ගැටලුව තියෙන ඕගොල්ලන්ට ඇත්තට මේක දාන්නත් බෑ. මොකද හේතුව දැන් ඕගොල්ලන්ගේ ආයතනයේදී මේ ලයිස්ට්ුව පෙන්වන්නේ නැහැනේ. ඒක නිසා මෙතනට ගන්න බෑ. ඒක නිසා යූසර්ටම තමයි සිද්ධ වෙන්නේ කරන්ට් වර්ක් ප්ලේස් එක එතනින් තමන්ගේ වර්ක් ප්ලේස් එක දාලා ආපහු ඩේටා ටික අප්ඩේට් කරන්න ඒක දැනුවත් කරන්න. හරි. එතකොට මෙතනදී ඕගොල්ලෝ චේන්ජ් කරන්න තියෙනවා නම් මොන හරි දෙයක්. මෙතන චේන්ජ් කරන්න එන්නේ බොහෝ විට ඔතනින් ට්‍රාන්ස්ෆර් ගිය අය. ට්‍රාන්ස්ෆර් ගිය අය සහ සමහර මේ බේසික් ඉන්ෆෝමේෂන් වල මොන හරි චේන්ජ් කරන්න තියෙනවා නම් ඕගොල්ලන්ට මේක අවස්ථාවක් හැටියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆර් ගිය අයගේ තාම ට්‍රාන්ස්ෆර් ගිය ප්ලේස් එක අප්ඩේට් කරලා නැත්නම් ඕගොල්ලන්ට එම්ප්ලොයි ඩීටේල්ස් කියන එක ගිහිල්ලා මෙතනින් අදාළ ආයතනයේ කැටගරියෙන් ඒක තෝරගෙන අදාළ ආයතනය චේන්ජ් කරන්න එයා ට්‍රාන්ස්ෆර් වෙලා ගියේ. හරි. මේක අර ඉවෙන්ට් වලදී පොඩ්ඩක් අපහු මේ පේජ් වලට එනවා. ඊට පස්සේ ආපහු යන්න එම්ප්ලොයි ඩීටේල්ස් වලටම යන්න. ඊට පස්සේ මෙතනින් පෙන්නයි ඒ ආයතනයේ කැටගරියට දාලා ආයතනේ ඒක තෝරලා ඉවරලා ඊට පස්සේ මෙතන සබ්මිෂන් ගිහිල්ලා සබ්මිට් කරන්න. සබ්මිට් කරාම ඕගොල්ලන්ට ඊට පස්සේ මෙතනින් අපිට ඒක අදාළ තොරතුරු ටික තෝරලා ඉවර වෙලා සබ්මිට් කරන්න. සබ්මිට් කරාම මේ ඉන්ෆෝමේෂන්ස් ටික එකට වැටේ. එතකොට දැන් ආයතනේ තෝරගත්තොත් ඔයාගෙන් ඊට ඊළඟ පාර මේ ඔය ආයතනෙන් ලොග් වුණාට පස්සේ මේ මිනිස්සයා එතනින් වෙන පැත්තට අනිත් මේ අදාළ ආයතනට ගිහිල්ලා ඉතින් මේ කියන්නේ මෙතන අයින් වෙලා තියෙයි. ඉතින් ඒක නිසා ඒ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ඕනනම් ඔයගොල්ලන්ට මේ වගේ මේ සර්විසස් EB හරි. එතකොට දැන් අපි ඊළඟට බලමු. දැන් ඊළඟ කාරණයක් තමයි මෙතන තියෙනවා ටර්මිනේෂන් කියන එක. එතනදී ටර්මිනේෂන් එක ඕන වෙන්නේ ඇත්තටම දැන් ඔයගොල්ලන්ගෙන් පෙන්ෂන් ගියාට පස්සේ. දැන් ඇත්තටම පෙන්ෂන් වලට අපි වෙනම ප්‍රොසෙස් මොඩල් එකක් හදලා තියෙන්නේ. නමුත් ඒක තාම ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරේ නැහැ. ඒක නිසා ඒක වෙනකන් මෙතන ටර්මිනේෂන් කියන ප්‍රොසෙස් එක ගන්න. ඒ කියන්නේ ඔයගේ තේරිලා තියෙන්න ඕනි. පුද්ගලයා තේරිලා තියෙන්න ඕනි. හරි. එතකොට දැන් මෙතනින් අපිට මේක ඕනනම් මෙතන ක්ලෝස් කරන්නත් පුළුවන්. ක්ලෝස් කරාම මේ පේජ් එක ඉවත් වෙලා යනවා. ඊට පස්සේ අපි අදාළ පුද්ගලයා තෝරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් ටර්මිනේෂන් කියන එකට යනවා. ටර්මිනේෂන් කියන එකට ගියාම මෙතනදී එනවා. ඒ කියන්නේ මේ ටර්මිනේෂන් එක කියලා කියන්නේ මොකක්ද? එක්කෝ මෙයා VOP ගිහිල්ලා මෙතනින් අයින් වෙලා එහෙම නැත්තම් මෙයා මේ පෙන්ෂන් ගිහිල්ලා එහෙම නැත්නම් රිසයින් කරලා ඒ වගේ මොනවා හරි එකකින් මෙයා දැන් සර්විස් එකේ නැහැ. සර්විස් එකේ නැහැ නම් විතරක් අපිට පුළුවන් මේ මිනිස්සයා මෙතනින් ඉවත් කරන්න. හරි. හරි. මෙතනදී අපි කරන්නේ මෙතන දැන් NIC එක මෙතන වැටලා තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ NIC එක මෙතනට ගහන්න. මෙතන ගිහලා find employee කියන එක ක්ලික් කරන්න. find employee කියන එක ක්ලික් කරාට පස්සේ
මෙතන වැටෙනවා ඒ අදාළ පුද්ගලයා වැටෙනවා. මේ find employee කියන එක ක්ලික් කරලා මෙතන මේ රෙකෝඩ් එක එන්නේ නැතුව කරන්න අමාරුයි. හරි. ඔහොම කරාට පස්සේ ඊට පස්සේ අපි දෙනවා මෙතන termination කියන බටන් එක ක්ලික් කරනවා. අනිත් ඒවා ගන්න එපා. හරි. termination කියන එක බටන් එක ක්ලික් කරාම ඔයගොල්ලෝ මෙතන ඊට පස්සේ ෆෝම් එකක් අප්ලෝඩ් වෙලා එනවා මේ විදිහට. මෙතනින් තෝරගන්න පෙන්ෂන්ද රිලීස්ද උනේ ඇටැච්මන්ට් එකක් ගියද VOP ගියද කියලා ඔතනින් මොකද උනේ කියන කාරණේ තෝරගන්න. හරි. තෝරගෙන ඉවරලා මෙතන රිමාක්ස් එකක් මොකක් හරි එකක් තියෙනවා නම් දාන්න. හරි. දාලා මෙතනින් ඩේට් එක කවදාද මුන් ඩේට් එක හරියටම දාන්න. මේ කතාව වෙන ඩේට් එක හරියටම දාලා ඇටැච්මන්ට් එකක් මොකුත් කරන්න එපා. ඒක අපි ඉස්සර වැදගත් නෑ. ඊට පස්සේ ඩිරෙක්ට් ටර්මිනේට් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මේ අදාළ මේ නිලධාරියා මෙතනින් ඉවත් වෙලා යනවා මේ ලිස්ට් එකේ ඔයගොල්ලෝ. හරි. අන්න ඕක තමයි අපි කරන්න ඕන. මේ ඒ කියන්නේ පෙන්ෂන් හරි ඒ කියන්නේ සර්විස් එකේ දැනට නැත්තම් ට්‍රාන්ස්ෆර් වෙලා ගිහිල්ලා ඉන්න අයට නම් ඕක දාන්න එපා. හරි. එතකොට මොකද මේ මිනිස්යාට සිස්ටම් එකෙන් ඉව අයින් වෙනවා මේ මිනිස්යා. ඒක නිසා ඒ පුද්ගලයා ඒ කියන්නේ නිලධාරියා සිස්ටම් එකෙන් අයින් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක දාන්න සර්විස් එකකින් ඉවත් වුණ කෙනෙක්ගේ විතරක් සිස්ටම් මේ ලිස්ට් එකේ පෙන්වන එක ඉවත් කිරීම ලිස්ට් එකේ පෙන්වන එක ඉවත් කිරීමට පමණක් මේක භාවිතා කරන්න. හරි. රයිට්. එතකොට ආයතනවල තියෙන එක කාරණයක් මම මේ කතා කරේ. ප්‍රශ්න වෙනවා කියලා කියපු එකක්. අපි දැන් ආපහු යමු මුලට. හරි. ඊළඟට අපිට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝගෙන් ගොඩනැගිලා කියන්නේ ඔයගොල්ලෝගෙන් අහලා තිබුණ අනිත් ප්‍රශ්නේ තමයි මේ ට්‍රාන්ස්ෆර් වල කොහොමද රෙකමෙන්ඩේෂන් එක දෙන්නේ හරියට මොනවාද කියන ගැටලු සාගත තත්ත්වයක් තිබුණා. එතකොට ඒකෙදී ට්‍රාන්ස්ෆර් කියන මෙනු එක තෝරලා ඒකේ එන්ට්‍රි කියන එක ගන්න. එන්ට්‍රි කියන ගියට පස්සේ අපි දැන් ට්‍රාන්ස්ෆර් වලට නේ රෙකමෙන්ඩේෂන් එක දෙන්නේ. ඒක නිසා මෙතන තියෙනවා කිහිපයකට දෙන්න පුළුවන් රෙකමෙන්ඩේෂන්ස්. ඒ කියන්නේ අපීල් වලට පුළුවන්, PSC අපීල් වලට පුළුවන්. ඒ වගේ පුළුවන්. මෙතනදී තෝරගන්න රෙකමෙන්ඩේෂන් T කියන එක. එතකොට ඔයගොල්ලෝගේ ආයතනයේට දැනට රික්වෙස්ට් කරලා තියෙන ට්‍රාන්ස්ෆර් රික්වෙස්ට් ටික පුද්ගලයන් ටික උඩින් පෙන්නනවා. ලිස්ට් දෙකක් තියෙනවා. උඩ ලිස්ට් එකෙන් පෙන්නනවා රික්වෙස්ට් කරලා තියෙන අය තාම ඔයගොල්ලෝ කියන්නේ තාම ආයතන ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා මේ අනුමැතිය දීපු නැති ඒවා. ඊට පහලින් පෙන්නනවා කන්ෆර්ම් කරපු ලිස්ට් එක. රෙකමන්ඩ් කරපු ලිස්ට් එක. හරි. හරි. එතකොට දැන් මුලින්ම කරන්න ඕන මොකුත් නෙවෙයි. මෙතනදී උඩම තමයි තියෙන්නේ අපි කන්ෆර්මේෂන් ප්‍රොසෙස් එක එන්ටර් කරන. ඒ කියන්නේ ඩිසිෂන් එක දෙන කන්ට්‍රෝල්ස් ටික. එතකොට මුලින්ම මෙයාව තෝරගන්න ඕනේ. අපි හිතමු දැන් මේ හේරත් කියන මහත්මයාව ගන්නවා කියලා අපි දැන් එයාව තෝරගෙන තෝරගත්තට පස්සේ ඕනනම් එයාගේ ඇප්ලිකේෂන් එක උනත් view කරන්න පුළුවන්. මෙතන ක්ලික් කරාම ඇප්ලිකේෂන් එක view වෙලා ඒ කියන්නේ මොනවද මේ බලා ගන්න අවශ්‍ය නැහැ. ඇප්ලිකේෂන් එක උනත් view කරලා view කරගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු මෙහෙට එන්න. ඇවිල්ලා දැන් මෙයා තෝරගෙන තියෙන්නේ. ඊට පස්සේ දෙන්න මොකද්ද මෙයාට කරන්නේ? recommend not recommend with replacement later දැන් recommend කියන එක එනවා කෑලි තුනක් යටතේ. එකක් not recommend එකයි අනිත් recommend එකේ තියෙනවා කෑලි තුනක්. ඒ තුනම මෙතන තියෙනවා with replacement, later replacement සහ without replacement කියලා කියන්නේ recommend කියන එක. එතකොට not recommend කියලා කියන්නේ recommend කරන්නේ නැහැ කියන එක. recommend කරන්නේ නැති වුණාම ඒක මෙතනින් දෙන්න මොකද්ද හේතුව කියන එක. service requirements, lack of service period වගේ කියන කාරණේ. එතකොට දැන් transfer request කියන එක දෙන්නත් පුළුවන්. එතකොට recommend නම් recommend කරනවා අපි තුන් with replacement කියලා recommend කරා නම් එයාට දෙන්න පුළුවන් transfer issued on request. අන්න ඒ වගේ එකක් දෙන්න පුළුවන්. ඒක ආයතන ප්‍රධානිය තීරණය කරන කාරණයක්. ඊට අමතරව මෙතන රිමාක්ස් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ සම්බන්ධ මොකක් හරි දෙයක් කියන්න තියෙනවා නම් මම හිතන්නේ වචන පොඩි කොටසක් මෙතන ටයිප් කරලා දාන්න පුළුවන්. ඒ සම්බන්ධව දාලා add decision කියලා දුන්නාට පස්සේ මේ පුද්ගලයාට recommendation එක add වෙලා එයා පහළ list එකට වැටෙනවා. එතකොට recommend කරපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එයාට පුළුවන් තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ගිහිල්ලා ඒ recommend කරපු ඇප්ලිකේෂන් එක උනත් print කරගන්න. නමුත් ඉතින් අපි suggest කරන්නේ අපි ඇප්ලිකේෂන් print කරලා එවන්න අවශ්‍ය නැහැ. අපි ඒක අවම කරන්න තමයි system එක use කරන්නේ. මොකද ඔහේ කරන ඒ recommend එක දුන්න ගමන් අපිට මේ පැත්තේ පේනවා. ඉතින් අපිට පුළුවන් මෙහි ඉඳන් මේ transfer process එකේ circle සදන කාරණා ටික අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔය document 7 එක අපිට මෙතන print කරගැනීම මෙතන ඉඳන් අපිට බැලීමේ හැකියාව තියෙනවා. ඒකේ වගකීම තමයි ඔබතුමන් ළඟ තියෙන්නේ. හරි. එහෙම වුණොත් ආයතනයේ සම්බන්ධ ගොඩ කියන්නේ අහපු ප්‍රශ්න කිහිපයක් ඔයකින් ඇත්තටම ක්ලියර් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට
ඊළඟට අපි බලන්න තියෙන්නේ මේ කොහොමද අපි මේ පහේ ලිස්ට් එක ගන්න කියන එක. ඇත්තටම අපි දන්නවා ඕගොල්ලෝ ඒ කාලේදී පහේ ලිස්ට් එක අතින් හදලා මේව කරලා ආවේ. නමුත් දැන් මේක ඔටෝමැටිකලි අර අදාළ ඉන්ෆෝමේෂන්ස් ටික හරියටම වැටලා තියෙනවා නම් ඔටෝමැටිකලි පහේ ලිස්ට් එක ජෙනරේට් වෙලා ඉනවා. ඒ වගේම වැදගත්ම කාරණේ තමයි ඉන්න තමන්ගේ ආයතනය තුල ඉන්න සමස්ත මේ පුද්ගලයන්ගේ තොරතුරු ටික නිවැරදිව මේකට ඇතුල් කරලා තියෙන්න ඕනි කියන කාරණේ. ඒක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ නිවැරදි පහේ ලිස්ට් එකක් කොහොමද මේ අපි ගන්නේ කියන කාරණේ තීරණය වෙන්නේ එතනදී. එතකොට ඒක කරන්නේ රිපෝට් කියලා එකට යන්න. රිපෝට් කියන එකට ගියාම රිපෝට් වල ඕගොල්ලන්ට ගන්න පුළුවන් රික්වෙස්ට් ලිස්ට් එක ගන්න පුළුවන්. රික්වෙස්ට් ලිස්ට් කියලා ක්ලික් කරාට පස්සේ දැනට රික්වෙස්ට් කරලා තියෙන ලයිස්තුව සමරියක් විදිහට පෙන්නනවා. ඒ වගේ ලයිස්තු ගන්න පුළුවන්. ඊළඟට එතනින් අපි ගන්න හදන්නේ දැන් මේ පහේ ලිස්ට් එක. පහේ ලිස්ට් එකේ වර්ග දෙකක් විදිහට මම මේ කැටගරි දෙකක් දාලා තියෙනවා. හේතුව දැන් මේක අරගත්තම ක්‍රිස්ටල් රිපෝට් එකකින් ජෙනරේට් කරන ලොකු ලිස්ට් එකක් ඇත්තටම එන්නේ. ලොකු ලිස්ට් එකක් එන්නේ. මේකෙදි ඕගොල්ලන්ට ගන්න පුළුවන් පහේ ලිස්ට් එක සඳහා නොමිනල් වෙලා තියෙන ලිස්ට් එක නොමිනල් ලිස්ට් එක දල වශයෙන් ගන්න පුළුවන්. මේක ඉක්මනටම ජෙනරේට් වෙලා එනවා. ඒකයි මේ දාලා තියෙන සර්ච් කරන්නෙම මේක ටිකක් පහසුයි. අරක සර්ච් කරන්න ටිකක් අමාරුයි. මේක ගත්තම පහේ ලිස්ට් එකේ ඉන්න පුද්ගලයන් සර්ච් කිරීමේ හැකියාව ටිකක් ගාලා තියෙනවා. මොකද මේක වෙබ් පේජ් එකක් විදිහට එන්නේ ඇත්තටම. මේක නම් ඉන්නේ මේ වෙනම රිපෝට් එකක් විදිහට. එතකොට මේ රිපෝට් එක ගන්න තමයි අපි ඔයගොල්ලෝ අරගෙන එවන්න ඕන මේ රිපෝට් එක. මොකද මේකේ විස්තර වැඩි. මේ රිපෝට් එකේ එච්චර විස්තර ටිකක් වැඩි නැහැ. නමුත් සර්ච් කරලා බලා ගැනීමේ හැකියාව මේකේ තියෙනවා. හරි. එතකොට මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ එන ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඔප්ෂන් එකෙන් සර්විස් එක තෝරන්න. සර්විස් එක තෝරන්න. අපි දැන් මේක ගමු. අරගෙන ඕනනම් ඕගොල්ලන්ට මේ ග්‍රේඩ් එක උනත් තෝරලා දෙන්න පුළුවන්. මේකෙන් තෝරලා ඩිස්ප්ලේ කියන එක දෙන්න. එතකොට ඕක ප්‍රොසෙස් වෙලා එනවා පහේ ලයිස්තුව. හරි. මේ ආවේ පහේ ලයිස්තුව. මේ පහේ ලයිස්තුවේ ඒ ඕඩර් එකට අනුව, ඒ කියන්නේ සර්විස් සීනියර් ඕඩර් එකට අනුව පහේ ලයිස්තුව පවතින ඕන ඕඩර් එකට අනුව ඒකේ සියලුම ෆෝමැට් සහිතව. ඒ කියන්නේ මෙයාගේ ෆැමිලි ඩීටේල්ස්, ලිව් ඩීටේල්ස්, කලින් දුන්න ට්‍රාන්ස්ෆර්ස්, ඒ වගේ සර්විසස් ඒ ඔක්කොමත් එක්ක මෙතන තියෙනවා. ඒක ඒවයි ඊට අමතරව මෙතන මේ මොකද්ද මේකත් කියන්නේ අර ක්ලස්ටර් එක පවා මේකේ දකින්න ලැබෙනවා. ක්ලස්ටර් එක පවා මේකේ දකින්න ලැබෙනවා. මේ තියෙන ක්ලස්ටර් එක ඇත්තටම මේ ඒවත් දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ ලොකු ලිස්ට් එකක් ජෙනරේට් වෙලා එනවා. මේක print කරලා අපිට පහේ ලයිස්තුව එවන්න පුළුවන්. අපිටත් මේක ඇත්තටම මෙහිනම් බලන්න පුළුවන්. මේක print කරලා හෝ මේක එහෙම නැත්නම් save කරලා PDF එකක් විදිහට save කරලා එවන්න පුළුවන්. ඒ දෙක තුන එකක් කරන්න පුළුවන්. බොහෝ විට මේක A3 කොලයකට වගේ තමයි print වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඇත්තේ සමහර විට A4 කොල. ඉතින් එහෙම වුණාම මේක PDF කියන්නේ මේක PDF කළා කැලි වලට කඩලා අලවලා වගේ වෙන කාරණයක් තියෙනවා. එතකොට පුළුවන් අපිට ඔය මේ ආකාරයට තමයි පහේ ලයිස්තුව ගන්න පුළුවන් වෙන්නේ. එහෙම අරගන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා මෙතනින්. ඔයගොල්ලෝ print එකක් ගන්න. එහෙම නැත්නම් PDF එකක් විදිහට save කරගැනීමේ හැකියාව උනත් තියෙනවා. පහේ ලයිස්තුව එවීම සම්බන්ධව තීරණයක් ඒක කලින් විවිධාකාර විදිහට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේ ගන්න අන්න ඔහොමයි. ඒ ගන්න ආකාරය තමයි මම දැන් කියන්න මට අවශ්‍ය උනේ. හරි. එහෙමනම් අපි බලමු මේ පහේ ලයිස්තුවේ ප්‍රශ්නේ අවසන්. එතකොට කොහොමද මේ වැදගත්ම මතක තබා ගන්න අවශ්‍ය කාරණේ තමයි මේ මෙන්න මේ URL එකකින් යන්න මේ පහේ ලයිස්තුව ගන්න වෙලාවේදී සාමාන්‍ය මිස්කෝ ගියොත් ටිකක් අමාරුයි පහේ ලයිස්තුව ගන්න. මේක ගන්න අමාරුයි. හැබැයි මේක නම් ගන්න පුළුවන්. මේ පෝට් එක නැතුව ගියොත් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දාන්නේ සාමාන්‍ය මිස්කෝ එකෙන් යන්නේ. එතකොට කොහොමද 43 ඔකත් එක මිස්කෝ යන්නේ. ওই විදිහට ගියොත් වෙන්නේ මේ අපිට රිපෝට් එක පොඩ්ඩක් අර රිපෝට් එකේ පළවෙනි එක ඒ කියන්නේ මේ ෂෙඩියුල් 1 කියන එක ටිකක් ගන්න අමාරු වෙනවා. හැබැයි ෂෙඩියුල් 2 එක ගන්න පුළුවන්. ඒක නිසා මේක දාලා යන්න. මේ 7000 කියන එක දාලා URL එක දාලා යන්න. එතකොට ගැටලුවක් නැහැ. හරි. එහෙමනම්
ඇත්තටම ඔය විදිහේ ඔය කාරණා දෙක සම්බන්ධව තමයි මේ ගැටලු මතුවලා තිබුණේ. ඉතින් මම හිතනවා මේ ඒ සම්බන්ධව ගැටලුව निराකරණය වෙන්නේ නැති කියලා. එහෙමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. බොහොම ස්තුතියි නැවතත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.